ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අප සරණ ගිය අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කර්මය විග්‍රහ කරපු විදියත්, ඒ වගේම ආයතන ආදිය විග්‍රහ කරපු විදියත් අපිට මේ සදහම් දේශනා මාලාව තුළ පසුගිය දිනවලදී අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. සම්බුදු සිතක තියෙන අසිරිය කෙතරම්ද කියන කාරණේ පින්වත් ස්වාමින් වහන්සේ දහම් කරුණ ඇසුරින් අපට පැහැදිලි කර දෙන ගමනුයි මේ වැඩසටහන අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. අදත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සිත ගැන කරුණු මහා සංඝරත්නයෙන් අහා දැනගන්නා උතුම් වූ දහම් සාකච්ඡාව සම්බුදු සිතක අසිරිය මෙලෙසින් ආරම්භ කරන්නට අවසරයි. ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු මහා සංඝරුවනට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ අංක 1 ඇල්ලවැව හන්දිය ගලෙම්බිදුන නිවසේ විසූ 2019 අගෝස්තු මාස 13 වන දින මිය පරලොව ගිය ජයන්ත උපාලි මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් KW අනුලාවතී බිරිඳ, ඒ වගේම චතුරානි සුලෝචනා දියණිය, ටී කුලරත්න බෑණනුවන්, ගයාන් දිනේෂ් පුතණුවන්, ඒ වගේම නිලූකා කුමාරි ලේලිය, ප්‍රසන්න මහේෂ් පුතණුවන්, ඒ වගේම නුවන් පතිරණ පුතණුවන්, ඒ වගේම HP උපුල් ඉන්දික පුතණුවන්, සසඳරා කුමාරි දියණියත්, ඒ වගේම දයාශීලී හේවා පතිරණ නැගණිය, ඒ වගේම කාංචනා ජයතිස්ස, ෆසී ජයතිස්ස, ඒ වගේම PL පතිරණ, කමල් පුතණුවන්, ඒ වගේම විනීතා දීනන සියලු දෙනා එකතු වෙලයි අසිරිමත් සම්බුදු සිතක අසිරිය උතුම් වූ දහම් සාකච්ඡාව වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ. අද දවසේ අපි මහා සංඝරුවනට ඒ උතුම් වූ දහම් කරුණ අපට පැහැදිලි කර දෙමින් උතුම් වූ වැඩසටහන ආරම්භ කරන්නට අපි දෙපා නැමද ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපට ලැබුණ මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ තියෙන දුර්ලභම දේ තමයි කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියටම තේරුම් ගන්න මහන්සි ගන්න එක. එහෙමයි. මොකද මේ අවබෝධය කියන කාරණේ හරියට තේරුම් ගත්තොත් තමයි ශ්‍රද්ධාවේ පිහිටන්නේ. මේ මොකද මේ සදහැසිත කියන එක සාමාන්‍යයෙන් ඕනම දෙයකට සමහර අයට උපදින්න පුළුවන්. නමුත් අවබෝධයට සදහැසිතක් උපදිනවා කියන එක හරි ලේසියෙන් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු කෙනෙක්ගේ රූප ස්වභාවයට පහදිනවා කියන එක නිකන් සාමාන්‍යයෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙමයි. එතකොට සතුන් මැරීමෙන් වළකින එකට පහදින එක සාමාන්‍ය පුතඥ කෙනෙක් අයත් මේ ලෝකේ කරන එකක් ඒක. සොරකමින් වළකින එකට පුතඥ අයත් පහදිනවා. එහෙමයි. නමුත් මේ සම්මා සම්බුදු කෙනෙක්ගේ අරහත්ත්වයේ තේරුම් ගන්නවා කියන එක ඒක විශේෂ කාරණා. සම්බුද්ධත්වයේ තේරුම් ගන්නවා කියන එක විශේෂ කාරණා. කෙන්සාවිනාස එදිනෙදා අපි මේ සමාජයේ කටයුතු කරනකොට අපිට පැහැදීම කෙනෙක් ප්‍රසාදය කෙනෙක් ඇති වෙනවා. මේ දැන් අන්‍යාගමිකයෝ වුණත් ඒගොල්ලන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියන පැහැදීමක් තියෙනවානේ. එහෙමයි සර්. වානකේ පැහැදීමේ පිටලා සමහර අය මිනින් මරන්නේ. එහෙමයි. තේන නේද? පැහැදීමක් තියෙනවා. ඒතර මේ පැහැදීම අතර අග්‍රම පැහැදීම තමයි සම්බුදුරජාණන් වහන්සේ නමකට පහදින එක. ස්වාමීන් වහන්සේ මේ කරුණු දෙකේ තියෙන වෙනස මොකද්ද? දැන් අන්‍යාගමික කෙනෙක් ඒ අයගේ ශාස්ත්‍රුන් වහන්සේට පහදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට වඩා ගන්නවා කියලාත් කියනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට දරා ගන්නවා කියලා. ඔයගොල්ලෝ ලස්සන කාරණාවක් කියන්නම් මම.
මම සයිප්‍රස් ධර්ම ප්‍රචාරක කාලයක් ඉඳලා හිටියා අවුරුදු 2කට කිට්ටු වෙන්න. එහෙමයි. එතෙන්දී ලංකාවේ මහත්තයා මට මතකයි කතෝලික නෝනා බෞද්ධ කියන්නේ බෞද්ධ කියන්නේ ගොඩාක් නෙමෙයි. ඉතින් අර પરම්පරාවේ එහෙමයි. මහත්තයා මං හිතන්නේ ඊට වඩා බෞද්ධ. ඊට පස්සේ දරුවෝ ලැබෙන්න ඉන්නකොට මම තමයි පිරික් කියන්න ගියේ. බබා හම්බුනාට පස්සේ අසපුවට ආවෙක් කරගෙන සංස අපි මේ මහත් පුතා මම කතා කළේ වයස නැහැ යාගේ කොල්ලගේ. කොල්ල මාත් එක්ක සංස දරුවා මේ අපි මේ බෞද්ධ කරනවා. සාසනෙට පූජා කරනවා. මම කොයා කතෝලික නේද කියලා. මම එයා කිව්වා මම කොහෙන්ද දෙසරයක් ඉන්නේ තුන් සැරයක් හොඳට කල්පනා කරන්න. මම ඊට පස්සේ එයාත් එක්ක කතා කරද්දී මම ඔයා දැන් සාසනෙට පූජා කරන්න හිතුවා. බෞද්ධ කරන්නේ ඇයි? ඊට පස්සේ කිව්වා එයා කිව්වා මේ අවිහිංසාවාදී බවින් මට තේරෙනවා කිව්වා මේ බෞද්ධ ආගම හරි ශ්‍රේෂ්ඨයි කියලා. මොකද ඒ කාරණේ විතරද ඔයා තේරුම් අරන් ඉන්නේ කියලා. එහෙමයි. මම එතකොට දැන් වෙන කෙනෙක් වර්තමානයේ වගේ පරමාවිහිංසාවාදී එකක් පටන් ගත්තොත් එහෙම ඕගොල්ලෝ ඒකටත් යයිනේ. මම කිව්වා එහෙම නෙමෙයි මෙන්න මෙහෙම තේරුම් ගන්න කිව්වා. එතකොට ඕගොල්ලන්ගේ මම කිව්වා ආගමේ ශාස්ත්‍රුන් වහන්සේ නායකයා මෙන්න මේ වගේ මතයක් දරනවද කියලා ඇහුවා. මම කිව්වා ඒක මොකද්ද? දැන් පවක් කළාට පස්සේ දෙවියන් වහන්සේ යාඥා කළාම මේ පව එතකොට දෙවියන් වහන්සේ විසින් එයාව මේ හොඳ තැනට ගෙනියනවා. එහෙම එකක් තියෙනවා කිව්වා. මම කිව්වා එහෙම මතයක් ඔයාගේ දරුවට දුන්නොත් ඒක මොකද්ද? පව් කරනවා. දෙවියන් වහන්සේ යාඥා කරනවා. එතකොට පව කමා කරනවා. මම කිව්වා අම්ම කෙනෙක් නම් ගෙදර වැරද්දක් වුණාට පස්සේ හරියට කමන්නේ නැහැ කියලා අම්ම කෙනෙක්ට අහා ගියා කිව්වා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තාත්තා කෙනෙක් අහා ගියා කිව්වා. නමුත් ඒක අපි හිතමු දැන් මේ මොකක්hari අල්ලපු ගෙදර හරින් පොහේ හරි හොරකමක් කරනවා බරපතල. අම්මයි තාත්තයි කමා කරනවා. ඒ අම්මගේ තාත්තගේ සෙනෙහස. නමුත් කවදාවත් එයා රජයේ වරදකරුවෙක් විදිහට පිළිගන්න ඕනේ. එහෙම නේද? මම කිව්වා අන්න ඒ වගේ. එතකොට පවක් කරලා දෙවියන් වහන්සේ ඇදුවට පස්සේ කමා කරගන්නවා කියකම් පුළුවන් කියලා දෘෂ්ටියක් ওই ළමයට දුන්නොත් එහෙම ඒ ළමයා ඕන පවක් කරලා මොකද සමහරට ඔයත් මරයි කවදා හරි දවසක. එහෙමයි. ඔයත් මරලා කමා කරගනී කිව්වා. ඔයගේ නෝනත් මරලා කමා කරගනී කිව්වා. ඒ කමා කළාට පස්සේ පව ඩිලීට් වෙනවනේ. එහෙමයි. එහෙම අදහසක් ওই දරුවට දුන්නොත් මේ ප්‍රශ්නේ මතුවෙන්න බැරිද කියලා. අම්මෝ කිව්වා. මං කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේකයි කිව්වා. සිතින් හරි කයින් හරි වචනෙන් හරි පොඩි හරි පවක් කළොත් නම් දුකක් නම් විඳින්න වෙනවාමයි පොඩි මොහොතකට හරි. ස්වාමීන් වහන්සේ අපි පසුගිය වැඩසටහනේ පැහැදිලි කරපු ලැජ්ජා බය කියන එක සම්බන්ධ ලැජ්ජා බය. එහෙමයි. මොකද මේ වගේ අදහසක් දරුවගේ ඔලුවට දැම්මොත් පුංචි කාලේ ඉඳලම දරුවෝ පුංචි කාලේ ඉඳන් පුරුදු වෙනව නේද කියලා ඇහුවා. පව් කරන්න බයක් හිතේ උපදිනව නේද? එහෙමයි. එහෙම පව් කරන්න බය කරපු පුංචි දරුවෙකුත් එක්ක ජීවත් වෙන්න බයක් තියෙනවද? බයක් නැහැ. එහෙමයි. ඇයි යාගේ හිත ඇතුලේ ගොඩ නැගිලා තියෙන පවට බය කියලා තියෙන්නේ. මම අන්නේ ශ්‍රේෂ්ඨ කාරණින් ශාසනයට පහදින්න කිව්වා. අන්නේ ඊට පස්සේ ඒක ඇත්තට මේක තේරුම් අරගෙන ඒ දරුවෝ බෞද්ධ කළා. මම කො ඒ වගේ ගම්බීර කාරණයකින් මේ ශාසනයට පහදින්න. බුදුරජාණන් වහන්සේට ඒ වගේ මම කො විශ්මිත අවබෝධයක් තියෙනවා. කොහොමද කයින් හරි වචනින් හරි මනසින් හරි පවක් කළොත් එහෙම මේ කිසි කෙනෙකුට කමා කරන්න බෑ. දැන් අපි සමහරලාට ඔක පිළිගන්නේ ඇත්තනේ දැන් ගෙදර දොරේ මොකක් හරි ගමේ හරි ප්‍රශ්නයක් වුණොත් අම්මා තාත්තා නම් කමා කරයි. එහෙමයි. නමුත් බාහිර ලෝකෙ ගත්තොත් එහෙම කමා කරන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ලෝකේ මේ අපි කයින් වචනින් මනසින් අපි වැරද්දක් කරගත්තොත් එහෙම මේක සාධාරණීකරණය කරන පිරිසක් මේ ජීවිතේ ඉඳී. නමුත් සත්‍ය ස්වභාවය මොකද්ද? ඒකට දුක් විපාකයක් ස්පර්ශ කරනවා. එහෙනම් අන්න ඒකනේ අපි හිතේ හදා ගන්න ඕනනේ. එහෙමයි. අන්න එතෙන්ට අපි ඉන්න ඕනේ. ඒ වගේ පුරුල් කාරණයකින් ශාසනය හඳුනගත්තොත් ඒ කියන ශාසනය අත්හරින කෙනෙක් වෙන්නේ. අර වගේ පටු කාරණාවක් තේරුම් ගන්න ශාසනයට આવොත් එහෙම එයා කොයි වෙලාවෙ ශාසනය අත්හරිද්ද දන්නේ. ඉතින් නේද වර්තමානයේ ගොඩක් අය කරන්නේ තමන්ගේ භවභෝග සම්පත් දෙන්න ලබා දෙන්න වඳිනෝ පුදනෝ ලැබෙනකොට හොඳයි නොලැබෙනකොට ප්‍රශ්න. තමන්ගේ අසනීප ටිකක් හොඳ වෙනකොට හොඳයි නැති වෙනකොට නැහැ. සංසාර ගනුදෙනුවක ස්වභාවය. ගනුදෙනුවක ස්වභාවය. ගනුදෙනුව කරගත්තක් කමන්නේ මොකද්ද? යහපත් කර්ම කළා සුගතියට යනවා කියලා අදහසින් නේද? එහෙමයි ස්වාමී. ඊළඟට මේ සුගතියට ගිහිල්ලා හරි මේ ජීවිතේ හරි ආපහු සසරට නොවැටෙන විදියට තමන් මොකක් හරි කරගන්න කයින් වචනින් මනසින්
යම් මේ උත්සාහයක දෙන්න ඒ ගනුදෙනුව නම් කමන්නේ යාට. මම හිතන්නේ සානස් මේ වර්තමානයේ ගොඩක් මේ බෞද්ධ ආගම තුල ඉපදිලා ගොඩාක් අන්‍යාගමිකරණයට ලක් වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ස්වාමීන් වහන්සේ ආමිෂයත් එක්ක ආමිෂයෙන් ගනුදෙනු කරගන්න තමයි ශාසනයට සම්බන්ධ වෙන්නේ. එහෙමයි. මිනිස්සුන්ගේ හැමතිස්සෙම තියෙන ආමිෂය බලාපොරොත්තුවත් ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න. එතකොට මේ දරුවන්ට උගන්න ගන්න, කෑම බීම. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙන මිනිස්සුන්ට. කියන්නේ ඒ මිනිස්සුන්ගේ පිහිට බලාපොරොත්තු වෙන්නේ මේ වර්තමානයේ මේ ජීවිතේට විතරයි. ඒකට ඒක. පටුයි නේද? පටුයි. ඉතින් ඒ වන් පටු මානසිකත්වයෙන් යුතු ලෝකෙට තමයි සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා මේ සසර ගැන, චතුරාර්ය සත්‍ය ගැන, කර්මය ගැන මේ සියල්ල පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ දෙව් මිනිස් ලෝකයට දේශනා කරනකොට දකින්නේ අහෝ අපි කොතනද ඉන්නේ කියලා. එහෙමයි. අන්න ඒකයි එතකන් ලෝකයා දන්නේ නැහැ. එතකන් ලෝකයා දන්නේ. ඒ නිසා අපේ ජීවිතය අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕන අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සම්මාදිට්ඨිය තුල සමාදන් වුණොත් මිත්‍යා දෘෂ්ටියෙන් හිත බැහැර කරගන්න අපිට අනුග්‍රහ කරනවා. අපිට ඊයේ නිබ්බේධික සූත්‍රය අපි අන්තිමට කතා කළා පින්වත්නි. ඒකේ මම විතර පොඩ්ඩක් විස්තර ඇතුව ආයෙ කතා කරන්න ඕන නිසා තමයි අදත් මේ කොටස ගන්න මම තීරණය කළේ. ඇත්තටම මන්ද අපි ඊ කතා කළා කර්මය අවබෝධ කරන්න ඕන. සමද්දේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි ඒතර කර්මය. ඒතර තමන්ගේ හිතේ චේතනාව උපදිනෝ ඒතර රූප පිළිබඳ, ශබ්ද පිළිබඳ, ගඳ සුවඳ පිළිබඳ, රසය පිළිබඳ, පහස පිළිබඳ, අරමුණු පිළිබඳ චේතනා ඇති වෙනවා. එහෙමයි. ඒතකොට මේ ඇති වෙන චේතනාවට අපි හිතල තියෙනවා රහතන් වහන්සේගේ ඇරෙන්න. එතකොට අනිත් අයගේ හිතල තියෙනවා ලෝභය කියලා අකුසල මුලක් තියෙනවා. ද්වේෂය කියලා අකුසල මුලක් තියෙනවා. මෝහය කියලා අකුසල මුලක් තියෙනවා. ඒ උපදින චේතනාවට අර අකුසල මුල මිශ්‍ර වෙනවා. අන්න එතනයි පස්සේ තියෙන්නේ. තේරෙනව නේද? අකුසල මුල එයාට මේ සපෝට් කරන්න ගත්තොත් එහෙම ඉතින් මේ උපදින චේතනාව අකුසලයේ පැත්තට බර වෙලා යනවා. අකුසල තමයි රැස් කරන්නේ ඊට පස්සේ. කයිනුයි වචනුයි දෙකෙන්ම එකතු කරන්නේ කොහොමද? අකුසල. දේශේ නැමැති අකුසල මූලික තුනොත් කයයි වචනේ මනසිනුයි ඔක්කොම රැස් වෙවි යන්නේ කොහොමද? අකුසල. මෝහය නැමැති අකුසල මූලික සම්බන්ධ වුණොත් මේ චේතනාවට මේ ඊට පස්සේ කයින් වචනින් මනසින් රැස් කරන්නේ කොහොමද? අකුසල. මෙහිම විපර්යාසයක් අපේ ජීවිතය තුළ සිද්ධ වෙනවා. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කළා ඒ කර්මය කියන එක මේ හටගන්නේ කොමකින්ද? ඇහැ රූපය විඥාන එකතු වෙනකොට තමයි මේ චේතනාව කියන එක හිතේ නිර්මාණය වෙන්නේ. එහෙමයි. ඒතර මේ ස්පර්ශයෙන් උපදින චේතනාවට තමයි ලෝභ දේශ මොහ මිශ්‍ර වෙන්නේ. ඒ ලෝභ දේශ මොහ මිශ්‍ර වුණාන් තමයි මේක ඡණ්ඩ පරුස මට්ටමටපත් වෙන්නේ. දැන් බලන්නකො මේ පුංචි වයසේ දරුවෙක් ගත්තොත් එහෙම දෙමව්පියන්ගේ සෙනෙහස යටතේ ඉන්න පුංචි දරුවා කොච්චර අහිංසක චරිතයක්ද? ඒ අහිංසක චරිත ටික ටික මොකද වෙන්නේ මේ සමාජෙත් එකතු වෙනකොට? සමාජෙත් එකතු වෙනවා කියන්නේ ඇහැ රූපය විඥාන එකතු වෙවි යනවා කියන එකනේ. එහෙම. කනයි ශබ්දයි විඥාන එකතු වෙනවා, නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙනවා, දිවයි රසයයි විඥාන එකතු වෙනවා, කයයි පහසයි විඥාන එකතු වෙනවා, මනසයි අරමුණේ විඥාන එකතු වෙවි තමයි දැන් ජීවත් වෙන්නේ. ජීවත් වෙන මොකද මේ ඔස්සේ රූප පිළිබඳ චේතනා එනවා, ශබ්ද පිළිබඳ චේතනා එනවා, ගඳ සුවඳ පිළිබඳ චේතනා එනවා, රසය පිළිබඳ චේතනා එනවා, පහස පිළිබඳ චේතනා එනවා, අරමුණු පිළිබඳ චේතනා එනවා. ඒතර මේ චේතනාව මොකද වෙන්නේ? ලෝභෙත් එක්ක ඩිංග ඩිංග එකතු වෙනවා, දේශෙත් එක්ක ඩිංග ඩිංග එකතු වෙනවා, මෝහෙත් එක්ක ඩිංග ඩිංග එකතු වෙනවා. කාලයක් ඇද්දසන්ස මේක දැඩි වෙලා නාමශීලී නොවන තත්ත්වයක්. අනන්න හරි. ඒ කියන්නේ ඒක එතකොට අර යාගේ ෆ්ලෙක්සිබල් ගතිය නැතිලා යනවා. එහෙමයි. මොකද ඒකට හේතුව ආධ්‍යාත්මී සංයෝජන විදියට කෙලෙස් වලින් ගැට ගැහෙනවා. එහෙමයි. ඒ එයා දරදඬු කරවන්නේ කුමක් විසින්ද? සංයෝජන විසින්. එයා ආවේගශීලී චරිතයක් බවට පත් කරවන්නේ සංයෝජන විසින්. එයා දෘෂ්ටි වලට හිර වෙච්ච චරිතයක් බවට පත් කරන්නේ සංයෝජන විසින්. එහෙමයි. ඒතර එයා කතා කරන දේවල් පවා, ක්‍රියා කරන දේවල් පවා විස ඔක්කොම දෙන්නේ. විස තියෙන. ඔක්කොම විස. එතකොට බුදුරජාණන් දේශනා කළා. එතකොට මේ රැස් වෙන කර්මෙන් තමයි නිරේ විපාක විඳිනෝ සමහර කට්ටිය, සමහර කර්මවලින් පෙරේත ලෝකයේ විපාක විඳිනෝ, තිරිසන් ලෝකයේ විපාක විඳිනෝ, මනුස්ස ලෝකයේ විපාක විඳිනෝ, දිවි ලෝකයේ විපාක විඳිනෝ. ඊළඟට විස්තර කළා එතකොට ඒක රැස් කරගත්තු කර්මයට විපාක එක්ක මේ ජීවිතේ විඳවනවා කිව්වා. එක්ක පරලෝ ජීවිතේ විඳවනවා. කොහොම නැත්නම් සසරේ කවදා හරි දවසක කොහේදී හරි තැනක
මේ විදෝනකෝ මේ රැස් කරන කර්මයට අනුව රැස් කරන්නේ සැප විඳින්න හේතු වෙන කර්මයක් නම් විඳින්නේ සැපයක්. එහෙමයි. රැස් කරන්නේ දුක විඳින්න හේතු වෙන දෙයක් නම් විඳින්නේ දුක. රැස් කරන්නේ දුක සැප මිශ්‍ර වෙච්ච එකක් නම් විඳවන්නේ දුක සැප මිශ්‍ර වෙච්ච එකක්. ඒතකොට රැස් කරන්නේ කර්ම ඡය වීම පිණිස නම් නිවනට යන්නේ. ඔක මේ කුකුරවති සූත්‍රය හරි ලස්සනට විස්තර කළා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි කර්ම නිරුද්ධ වෙන්නේ. අන්න ඒ පිළිබඳව මට හිතුණ පොඩ්ඩක් මහා චත්තාරීසක සූත්‍රය මුල් කරගෙන පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා. එහෙමයි. ඉතින් මහා චත්තාරීක සූත්‍රය බුදුරජාණන් දේශනා කරන දැන් අපි කෙනෙක් බලනෝනේ කොහොමද ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කර්ම ඡය වෙන්නේ කියලා. ඒකේ ලස්සන පැහැදිලි කිරීමක් තියෙනවා මේ සූත්‍රයේ මැද හරිය තියෙනවා. හරි ලස්සන විස්තර කරනවා. සම්මාදිට්ඨිස භික්කවේ මිච්ඡාදිට්ඨි නිජ්ජින්නා හොති. සම්මාදිට්ඨිය හිතේ වැඩෙනකොට මිත්‍යා දෘෂ්ටි හිතේ ඡය වෙලා යනවා කියලා. එකිනෙක අර සම්බන්ධයි නේ සෝසි. එකක් වැඩෙනකොට අනිත් එක ඡය වෙනවා. එහෙමයි. ඊළඟට විස්තර කරනවා යේච මිච්ඡාදිට්ඨි පච්චයා අනේකේ පාපසල පාපක අකුසල ධම්ම සම්භවಂತಿ තේතස් නිජ්ජින්නා හොති. ඒතර මිත්‍යා දෘෂ්ටි හිතේ වැඩ කරනකොට පාපී දේවල් මේ කයේ වචනේ මනසින් ගලනවද ඒවත් ඡය වෙලා යනවා කියන්නේ. හරි ලස්සනයි. සම්මාදිට්ඨි පත්‍ය සම්මාදිට්ඨිය වැඩුණාට පස්සේ මොකද වෙන්නේ? අනේකී කුසල ධම්මා භාවනා පාරිපූර්ණං ගච්ඡanti. අන්න ඒක තමයි පොඩ්ඩක් අද මම විස්තර කරනවා. ඊට ඉස්සෙල්ලා මම විස්තර කළා. ඒක විස්තර කරන බුදුරජාණන් මෙහිමයි. දැන් මෙතනදී මූලික අංගය වෙන්නේ සම්මාදිට්ඨිය. සම්පූර්ණ මේ නිවන් මාර්ගේ ආරම්භ කරන්නේම සම්මාදිට්ඨිය විසින්. ඒතර සම්මාදිට්ඨිය කියලා කියන්නේ කොහොමද? මේ හිත ඇතුලේ හදා ගන්න ඕන දෙයක් මේක. ටික ටික හදා ගන්න ඕන දෙයක්. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සම්මාදිට්ඨිය විස්තර කරනවා මෙන්න මේ විදිහට. මිච්ඡාදිට්ඨිති පජානාති. සම්මාදිට්ඨිති පජානාති සාස්ස හෝති සම්මාදිට්ඨි. මේ හිත ඇතුලේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. සමහරලාට වැඩ කරනවා. සමහරලාට වැඩ කරන සම්මාදිට්ඨිය. එහෙමයි. අන්නේ වැඩ කරනකොට ඒක දැනගන්න ඕන කියන දැන් මේ වෙලාවේ වැඩ කරන්නේ සම්මාදිට්ඨිය, මේ වෙලාවේ වැඩ කරන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒ වෙන් කළා හිතේ වැඩ කරනකොට වෙන් කළා දකින්න පුළුවන් නම් ඒ වෙන් කළා දකින්නේ සම්මාදිට්ඨිය විසින්. තේරුණා නේද? ඒ කියන්නේ සන්නස මිත්‍යා දෘෂ්ටි විදිහටත් සම්මාදිට්ඨිය තේරුම් ගන්න. එතන ඒක සරල විදිහට තව කියනවා මෙහෙම. බුදුරජාණන් දේශනා කරන මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකක්ද කියලා. දැන් ඔන්න හිතේ මෙහෙම එකක් තියෙනවද කියලා තමන් සිහියෙන් ඉඳලා බලන්න ඕන. දැන් තමන් සිහියෙන් ඉඳලා මේක බලන්නේ නැත්නම් තමන්ට මේ සූත්‍ර දේශනාව පිළිබඳ පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒතර මේ සූත්‍ර දේශනාව පිළිබඳ පැහැදීමක් ඇති වෙන්නේ නැත්නම් එයාට ඊට පස්සේ මේ හිතනවා මේ දේශනාවෙන් ධර්මය අවබෝධ කරන්න බෑ. ඒක තමන් පිළිබඳ සෑහෙන්න තමන්ට සිහියෙන් තමන්ගේ ආධ්‍යාත්මික සිත දිහා හොඳ විමර්ශනයක නිරත වෙන්න ඕන. කොහොමද? නත්ති දින්න. දන් දීම විපාක යම් කිසි කෙනෙකුගේ හිතේ පිළිගැනීමක් නැත්තම් අන්නේ ස්වභාවය මිත්‍යා දෘෂ්ටිය. සේවා කටයුතු වල විපාක හිත පිළිගන්නේ නැත්තම් දැන් අපි දෙමව්පියන්ට සලකනවා, ඥාතීන්ට සලකනවා, සංඝයාට සලකනවා, ඊට විවිධසේ අපි චෛත්‍ය වඳිනවා, බෝධි වඳිනවා, චෛත්‍ය පින්කම් කරනවා, බෝධි පින්කම් කරනවා, රහතන් වහන්සේට පින්කම් කරනවා, භාග්‍යතුන් වහන්සේට පින්කම් කරනවා, තව සමාජ සේව කරනවා. ඒ ඔක්කොම සේවා කටයුතුනේ. ඒතර ඒ වගේ විපාකේ දැන් අපි හිත උණු වෙන නිසා සමහර කට්ටිය සමාජ සේවය කරනවා. හරිද? එහෙමයි. මේකේ විපාකයේ තේරුම් අරගෙන සමහර කට්ටිය සමාජ සේවය කරනවා. ඔක දෙකක් එතකොට. හිත උණු වෙන නිසා නම් පින්කම් කරන්නේ, ඒ සමාජ සේවය කරන්නේ මේකේ විපාකයක් තියෙනවා කියලා අදහසක් විශ්වාසයක් නැත්තම් මොකද වෙන්නේ? එයා තිරිසන් ලෝකෙ තමයි යන්නේ. එහෙදි මොකද වෙන්නේ? මහා සාර තිරිසන් ලෝකෙ සත්තු වෙලා උපදිනවා. දැන් බලන්න සමහර සත්තු ඉන්නෝ මේ මහා සාර කුලවල ඉන්න හස්ති, අශ්වයෝ ඒ වගේ කුලවල උපදිනවා. ඒ වගේ කුලවල ඉපදලා හොඳට භවභෝග සම්පත් අනුභව කරනවා. හැබැයි තිරිසන් ලෝකෙ. එහෙමයි. තේරුණා නේද? තිරිසන් ලෝකෙ. අනිත් සියලු සත්තුත් යටත් කරගෙන එයා ජීවත් වෙනවා. ඒක හරි පුදුමයි. ඒකට මේ හිත උණු වෙන නිසා දුන්නත් ප්‍රශ්නයක් නැහැ. පින රැස් වෙනවා. නමුත් මෙතන වැදගත්ම කාරණේ මොකද්ද? සම්මාදිට්ඨිය. ඒ කියන්නේ සන්නස කර්මය පිළිබඳව විශ්වාසය තියෙනවා. එහෙමයි. එතකොට පොඩි දෙයක් දුන්නත්, ලොකු දෙයක් දුන්නත්, තිරුවන් විශේෂ දුන්නත්, තිරුවන් විශේෂයෙන් බැහැර දුන්නත්, තිරුවන් විශේෂ වෙනුවෙන් කැප වුණත්,
එතකොට හැම දෙයකදීම විපාකයක් තියෙනවා. එයාට ඒ පිළිබඳ තමන්ගේ හිත දිහා හොඳ අධ්‍යයනය කරලා බලන්න ඕන. ඉතින් සමහර කට්ටිය ඉන්නවා දැන් මට මතකයි මම පිටරට මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ එක සිද්ධියක් වුණා. ඒක මේ කියන්නේ දරුවා මම හිතන්ට දොස්තර කෙනෙක් හරි කවුරු හරි තව කෙනෙක්ට ඉංජිනේරුවෙක්. එතකොට ඒගොල්ලෝ පින ගැන විශ්වාසයක් නැහැ. හැබැයි අපිට මෙහෙම එකක් අවශ්‍ය කරලා තිබුණොත් ඒවත් අතාරින්න ඕන එක. ඊට දැන් හදිසියෙන් බොහෝ පින් සිද්ධ වෙනකොත් හරි ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙන ඒකට. එහෙමයි. ඉතින් පින පිළිබඳ විශ්වාසයක් නැහැ. හැබැයි අතාරින්න ඕන වෙලාවක සූදානම්. තේරුණේ? අතහරින ගුණේ නිර්මාණය වෙලා තියෙනවා. ඒකත් ගුණයක්. හැබැයි සම්මාදිට්ඨිය නිර්මාණය වෙලා නැහැ යගේ හිත ඇතුලේ. ඒක පිළිබඳ ලොකු විශ්වාසයක් නැහැ. මේක දුන්නාට පස්සේ විනාශ රැස් වෙනවා කියලා විශ්වාස කරන්නේ. ඒක සමහරවිට බුද්ධ ශාසනයෙන් පරිබාහිරවත් තියෙනවා නේ සන්නස්. බුද්ධ ශාසනයෙන් පරිබාහිර අත්හැරීම කියන එක තියෙනවා. එහෙමයි. හිත උණු නිසා දෙන්නේ එක බුද්ධ ශාසනයෙන් පරිබාහිරවත් තියෙනවා. අනිත් අයගේ මේගොල්ලෝ මේ කෑවොත් එහෙම හොඳට සැපසේ ඉන්නවනේ කියලා හිතලත් දෙන කට්ටිය ඉන්නවා. එහෙම බුද්ධ ශාසනය බැහැර කට්ටිය ඉන්නවා. මේ සම්මාදිට්ඨිය මත පිළිහිట్లా දෙනවා කියන එක හරි දුර්ලභයි. එහෙමයි සමහර. ඒක තමයි මේ ආශ්චර්ය කාරණේ. එහෙමයි. ආශ්චර්ය කාරණේ. ඒ නිසා පින්වත්නි අපි ඕනම මොහොතක දන් දෙනකොට, සිල් රකින්නකොට, ගුණධර්ම පුරුදු කරනකොට හැමතිස්සෙම බලන සම්මාදිට්ඨිය පිළිහිట్లాද මේක වෙන්නේ. නැත්නම් සමාජ සම්මතයක් නිසා මේක කරනවද? සංස්කෘතික අංගයක් නිසා මේක කරනවද? ඒත් එහෙම නැත්නම් තව කෙනෙකුට පහසුකමක් සලසන අදහසින් කරනවද? සමහර කරනවනේ සංස පරම්පරාවෙන් ආව නිසා කරනවද? එහෙම නෙමෙයි වෙන්න ඕන. මේක විපාකයේ පිළිබඳ තියෙන විශ්වාසය වටින කාරණා. විපාකේ විශ්වාස කිරීම වටිනවා. ඒක සම්මාදිට්ඨිය. එහෙමයි. ඒතර බලන්න මේ මිත්‍යා දෘෂ්ටි ෂේ වෙනවා. දැන් දන් දීමේ විපාක විශ්වාසක ඒ විශ්වාසي දිනු කරන මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටි ෂේ වෙලා යනවා. එහෙමයි. ඒකයි මම කිව්වේ දැන් කර්ම ෂේ කරන්නේ ක්‍රමයට. ඒතර දන් දීමේ විපාක පිළිගන්නේ නැහැ, සේවා කටයුතු විපාක පිළිගන්නේ නැහැ, පුද පූජා විපාක පිළිගන්නේ නැහැ. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් විපාකෝ. විපාක විශ්වාස කරන්නේ නැහැ කියන හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා කියලා නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා තමන් හිත විශ්වාස කරන්නේ නැහැ. එහෙමයි. ඒතර මොකද නේ ඕන දෙයක් කරන්න සූදානම්. ඒ සමහර මේ ශාසනයේ සමහර පැවිදි වෙච්ච අයත් එහෙම ඉන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාළ සිල්පද ටික රකින්නවා. ඉන් එහාට නැහැ. ඊර්ෂ්‍යා කරන්න අහුවෙච්ච වෙලාවට ඊර්ෂ්‍යා කරනවා. නින්දා කරන්න අහුවෙච්ච වෙලාවට නින්දා කරනවා. මේ සූත්‍ර දේශනා හරි ධර්මයේ මුල් කරගෙන වේවා පුද්ගලික මත ධර්මයක් නෙමෙයි කියන්නේ. එතකොට පුද්ගලික මත සමාජගත කරනවා. එහෙමයි. ඒතර කිසි බයක් දැනෙන්නේ නැහැ යාට. කිසි බයක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ යා මේක හොඳ කර්මයක් නරක කර්මයක් කියලා යාට කන්නේ. ඒ ඊර්ෂ්‍යා කරන එක සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. තේරෙනව නේද? එහෙමයි. ක්‍රෝධ කරනවා, වෛර කරනවා, අපහාස කරනවා. ඒ සම්බන්ධ ගැටලුවක් නැහැ යාට. හැබැයි සිල්පද ටික කියා කරනවා. එහෙමයි ඉන්නවා. පුංචි ගුණධර්ම අතහැරලා තියෙන පුංචි නෙමෙයි සංසික විශාල ගුණධර්ම. පුංචි නෙමෙයි වැදගත්ම ගුණධර්ම. එහෙමයි. දැන් ඊර්ෂ්‍යා නොකරනවා කියන එක වැදගත් ගුණධර්මයක් නේ. ඊර්ෂ්‍යා නැති හිතර නෙමෙයි ධර්මය අවබෝධ වෙන්නේ. දැන් දේශනාවේ වත්තුම සූත්‍රය පැහැදිලිවම තියෙනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වය සම්මා සම්බුද්ධත්වයේ කියන ගුණ තීරුම් අරගෙන පහදින්න බැරි වෙන හේතුවක් තියෙනවා කියනවා. ඒ තමයි කියන ඊර්ෂ්‍යාව. ගුණමකුකම. ලෝභය, ද්වේෂය. සීලෙන් දෙන සපෝට් එක ලිමිට් සහිතයි. ඊට වඩා සපෝට් එකක් දෙනවා ඊර්ෂ්‍යා නැතිකම. සංස පුංචි කාරණයක් විමසන්න අවසරයි. අපි අහලා තියෙනවා දහම් කතාවන් වල ඉස්සා මච්චරී කියලා වචන සංස. ඊර්ෂ්‍යාවත් මසුරුකම. මේ දෙක සංස එක වචන මසුරුකම කියලා කියන්නේ මේක. දැන් හිතන්න මෙහෙම තමන් මොන හරි දෙයකට ආසා ඒක කාටවත් දෙන්න කැමති නැහැ. මොන හරි දෙයක් ගැන කතා කරන්නේ නැහැ. දැන් හැමතිස්සෙම දේවල් ගැන කියන කිව්වොත් එහෙම හිතට එක එක්කෙනාගේ පීඩා එනවනේ. තේරෙනව නේද? අපි කෙනෙක් ඉන්නවා කියලා ඇලුම් කරනවා කියලා තමන්ගේ හිත. එතකොට ඒ බලවත් ඇලීමක් තියෙනවා නම් හරි පුදුමයි හිතේ ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ දේ තව කෙනෙක් පරිහරණය කරනකොට කැමතිත් නැහැ. ඒක ඊතර මේක තමයි මසුරු බව කියලා කියන්නේ. හදිසියෙන් ඊට පස්සේ මසුරු කළා කියන්නකො. ඊට පස්සේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. එහෙමයි. ඒක තමයි ඊර්ෂ්‍යා මසුරුකම කියලා කියන්නේ. ඒතර ඔය දේවල් දෙක බලපානවා විශේෂයෙන් කුමක් පිණිසද මේ අරහත් සම්මා සම්බුද්ධත් තේරුම් ගන්න බැරි මට්ටමට හේතු වෙනවා ඒක. නවරහදී බුදුගුණ හඳුනගෙන පහදින් නැති වෙන හේතුව තමයි කියන ඕක. එහෙම. තේරෙනව නේද? හරි පුදුම කාරණාවක් ඒක.
ඒ නිසා මේ නින්දා පහස කර කර අවලාද කර කර ඊර්ෂ්‍යාකම් කර කර ධර්මය අවබෝධ කරනවා කියන්නේ කවදාවත් වෙන්නේ නැහැ. එහෙමයි. ඒක ඉතින් ඒ කට්ටිය ඉතින් අර ප්‍රසිද්ධිය පිණිස හොඳයි ඉතින් අර මිනිස්සු ටිකක් එකතු කරගෙන මේ අවුරුදු 20 30 පොඩ්ඩක් ජීවත් වෙන්න. එහෙමයි. එච්චරයි. ඉතින් එහාට ධර්ම මාර්ගයේ අනුමාත්‍ර වැඩින්නේ නැහැ. එහෙම ඉතින් වැඩිනව නම් ඉතින් මේ ශාසනය ඉතින් මේ කොහොමද නේද? එහෙම සිද්ධ වෙන්නේ කවදාවත්. ඉතින් බලන්න මේ මිත්‍යා දෘෂ්ටි කියන කාරණේ ඊළඟ කාරණේ කොහමද? නත්ති අයන් ලෝකෝ නත්ති පරෝ ලෝකෝ මෙලෝ පරලෝ පිළිගන්නේ. එහෙමයි. ඒත් හිතේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. නත්ති මාතා නත්ති පිතා මාතෘත්වයේ පීතෘත්වය පිළිගන්නේ. දැන් මාතෘත්වයේ පීතෘත්වය කියලා කියන්නේ දැන් බලන්න මේ ලෝකෙට උපද්දනවා කියලා කියන කාරණේ විශේෂ කෙනෙක් නේද? එහෙමයි. ඒතර පීතෘත්වය කියන කාරණේ විශේෂ චරිත දෙකක් මේ දෙක. ඒතර මේ චරිත දෙකේ යම් අන්‍යෝන්‍ය ගුණ සම්පත්තියක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් මත තමයි එතකොට මේ දරුවෙක් මේ ලෝකෙ ජීවත් වෙන්නේ. ඒතර ගුණ කඳ තමයි පිළිගන්නේ නැත්තේ එතකොට ඒක නා. දැන් කැත ගුණ වතු ගාගෙන කන්න බොන දීගෙන හදා වඩාගෙන මේ දැන් සාමාන්‍ය මේ ලෝකෙ කිසි කෙනෙක් පිළිගන්නේ නැති වයස මට්ටමක් නේ නඩත්තු කරලා තරුණ ජව සම්පන්න තරුණිය බිහි කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර ඒක මාතෘත්වයේ පීතෘත්වයේ කියන ගුණයක අසිරියක නිර්මාණයක් නේ. තිරිසන් ලෝකේ සතෙක් ගත්තොත් එහෙම මේ දෙමාපියන්ගෙන් අර දරුවට ඒ ගුණ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? ඒතර මේ සතා අයාල යන සතෙක් බවට පත් වෙන්නේ ඒකයි පොඩි කාලේ ඉඳලා. සමහරට මැරුම් කරන පුංචි කාලේ බලාගෙන කෙනෙක් නැහැ. එහෙමයි. ඒතර අර ඒ නිසා මේ මාතෘත්වයේ පීතෘත්වයේ පිළිගන්න පුළුවන් මානසිකත්වයක් නැත්තම් මිත්‍යා දෘෂ්ටිය. සියලු දෙනාම එක හා සමානයි. ඉතින් තාවත් එහෙම කොහොමද? ඊළඟට විස්තර කරනවා දැන් උදේට අද සමහර ගත්තොත් එහෙම සමහර දේශපාලනික වශයෙන් ගන්න මතවල තෝ තියෙන සමාන. පිළිගන්නේ නැහැ ඒක. ඊළඟට කියන නත්ති සත්තා ඕපපාතික. ඕපපාතික උපදින සත්ත්ව වෙන කියලා පිළිගන්නේ. ඊළඟට දෙකෙන් නිරේ පිළිගන්නේ. පෙරේත ලෝක පිළිගන්නේ. දිව්‍ය ලෝක පිළිගන්නේ. බ්‍රහ්ම ලෝක පිළිගන්නේ. ඒතරි මිත්‍යා දෘෂ්ටි. ඊළඟට කියන නත්ති ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මන සම්මග්ගතා සම්මා පටිපන්න. යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදින්ති इति. ඒ කියන්නේ මෙලොවයි පරලොවයි ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කර මේ ලෝකේ දුර්ලභ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. එහෙම විශේෂ හැකියාවක් තියෙන ශ්‍රමණීය බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා පිළිගන්නේ. මානසික දියුණුවක් ගැන කතා කළොත් පිළිගන්නේ. එහෙමයි. ඒතර ඔන්න ඔය මානසික ඔතන කරුණු 10ක් තියෙනවා. මෙන්න මේ කරුණු 10 හිතේ වැඩ කරනවා නම් ඒ වැඩ කරන මොහොත මිත්‍යා දෘෂ්ටික මොහොත. තේරෙනව නේද? ඒතර මේ වෙලාව ඒක හිතක තියෙන එක ස්වභාවයක් විතර. එතකොට කෙනෙක් දැන් සෝතාපන්න වෙනකන් ওই දෙකම වැඩ කරනවා. එහෙමයි. සම්මා දිට්ඨියත් වැඩ කරනවා මිත්‍යා දෘෂ්ටියත් වැඩ කරනවා. ඒක කියන්නේ දෙක හඳුන ගන්න ඕන කියලා. කතමාච භික්කවේ සම්මා දිට්ඨි. ඊළඟ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨින් පහම් භික්කවේ දොයන් වදාමි. ඒක දෙයාකාරයයි. අත්ති භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගිය උපදිවිපක්ක. සම්මා දිට්ඨියක් තියෙනවා කියනවා ආශ්‍රව සහිතයි. ආශ්‍රව සහිතයි කියලා කියන්නේ දැන් ආශ්‍රව ගැන වචන විස්තර කරද්දී කියනවා තිරසන් ලෝකෙට ගෙනියන ආශ්‍රව තියෙනවා කියනවා. එහෙමයි. ඒ කියන්නේ ඒ සම්මාදිට්ඨිය හිතේ වඩනකොට සසරට ගෙනියන ස්වභාවෙත් හිතේ වැඩ කරනවා. එහෙමයි. තේරුණා නේද? තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය වැඩ කරනකොට මොකද වෙන්නේ? අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. ආර්යයි කියනවා ඒක. අනාසවා. හැබැයි සසරට ගෙනියන ස්වභාවය වැඩ කරන්නේ නැහැ කියනවා ඒකට. එහෙමයි. ඒ සම්මාදිට්ඨිය හිතේ දියුණු වෙනකොට ගෙනියන ස්වභාවය වැඩ කරන්නේ නැහැ කියනවා. ලෝකෝත්තර මාර්ගංගයක් කියනවා ඒක. අර අපි ඒ නිසා මේකට ලෝකෝත්තර ලෝතුරු මගක් කියන නිසා අරකට කියනවා අපි මේ ලෞකිකයි කියලා කියනවා. අපි සාමාන්‍ය කතා කරද්දී කතා කරනවා ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා දෙකක් තියෙනවා කියලා අපි සාමාන්‍ය සිංහල ව්‍යවහාරේ කතා කරනවා. එහෙමයි. ඊට පස්සේ විස්තර කරනවා දැන් ඕක. දැන් බලන්න අර වෙන හිතේ තියෙන මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න මොකද කරන්න ඕන? සම්මාදිට්ඨිය හිතේ ටික ටික වඩන්න ඕන. මොන සම්මාදිට්ඨිය ඉස්සෙල්ලා වඩන්න ඕන? ඉස්සෙල්ලා මේ ලෞකික සම්මාදිටිය තමයි හිතේ වඩන්න. මොකද දන් දීමේ විපාක හිත විශ්වාස කරන්නේ නැත්නම් දන් දීමේ විපාක තියෙනවා කියලා හිතේ විශ්වාස ගොඩනගා ගන්න ඕන ටිකට. එහෙමයි. සේවා කටයුතු විපාක විශ්වාස හිතේ තියෙනවා කියලා විශ්වාස ගොඩනගා ගන්න ඕන. තමන් හිත තියා ප්‍රිමන් තමන් ස්වයං මේ අදහස මේ අධ්‍යයනයකට එන්න ඕන තමයි. පුද පූජාල විපාක පිළිගන්නේ නැත්නම්
දැන් ඒ ඉදිරියේ දැන් ඒක පිළිගන්නේ නැත්නම් කියලා කොහොමද තේරුම් ගන්නේ? දන් දීමට හිත කැමති නැහැ. සේවා කටයුතු වලට හිත කැමති නැත්තම්. එහෙමයි. පුද පූජාවට හිත කැමති නැත්තම්. ඒකට නිඳා කරන්න හිතනවා. විවේචනය කරන්න හිතනවා. ඕක කරලා වැඩක් නැහැ කියලා හිතනවා. ඒ එන්නේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක කියන්නේ. එහෙමයි. මිත්‍යා දෘෂ්ටියත් එක්ක උපදින වචන තියෙන්නේ. ඒක හඳුනගන්නත් ලොකු ප්‍රඥාවක් තියෙනවා. ඒක හඳුනගන්න ප්‍රඥාවක් තියෙනවා. ඒකනේ කිව්වේ මේ දෙක හඳුන ගන්නව නම් ඒක සම්මා දිට්ඨිය කියලා. එහෙමයි. ඉස්සෙල්ලා විස්තර කරලානේ දේශනා. එහෙමයි. ඒතර බලන්න මේ දෙක තමයි හඳුන ගන්න ඕනේ. දැන් හරියට දැන් පින්කම් විවේචනය කරන්නේ කට්ටිය ඉන්නව නේද ඔය? එහෙමයි. මේ මිත්‍යා දෘෂ්ටියෙන් උපදින සිතිවිලි. ඒගොල්ලෝ යට වෙලා ඉන්නේ කියලා. ඒගොල්ලන්ට තේරුම්න්නේ නැහැ අපි මේ මොකද්ද කරන්නේ කියලා. ස්වාමීන් වහන්සේ අර මීට කලින් දේශනාවක පැහැදිලි කෙසන්ද අර වන්දනාවක් දැකලා යම් කෙනෙක් පහදිනවා තව කෙනෙක් අපහදිනවා. අන්න බලන්න එතකොට. එහෙමයි. ඉතින් පහදින කෙනාට තියෙන්නේ සම්මා දිට්ඨිය මේ කුසලතාවය තියෙන්නේ. අපහදින කෙනාට ඒ ස්වභාවය තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. ඒතර යා දක්ෂණය මගේ හිතේ මේ වැඩ කරන්නේ මිත්‍යා දෘෂ්ටියයි කියලා. ඒ හඳුනගන්න දක්ෂ නැතිකම තමයි මේ පව බෙදන්නේ ලෝකෙට. යා පව බෙදනෝනේ. දැන් තමන්ගේ හිත පහදින්නේ නැහැ. තමන්ගේ හිත පහදින්නේ නැතුණාම හිතනවා එන අනිත් අයට වෙන්නේ නැහැ. මේක ගැඹුරු කාරණයක් නේ. ගැඹුරු කාරණාවක්. එහෙමයි. තමන්ගේ හිත පහදින්නේ නැත්නම් තමන් හඳුනගන්න බෑ. මේක තමන්ගේ හිතේ තියෙන දෝෂයක් කියලා. මේ තියෙන මිත්‍යා දෘෂ්ටිය කියලා තමන් හඳුනගන්න එපා. එහෙමයි. තමන්ගේ හිතේ තියෙන මිත්‍යා දෘෂ්ටිය තමන් හඳුනගන්න තු කොහොමද තමන් හිත නගා සිටවන්නේ? ආන්නේ දැන් බලන්න දේවදත්තට සමාධි බලයක් තිබුණා. ඉරදි තිබුණා. සමාධිත්‍ය තිබුණේ. ඒකයි පුතුජනෝ කියන වචනේ පාවිච්චි කරන් දේවදත්තට. ඒතර බලන්නේ හිතේ ඇති වෙච්ච සමාධි බලයෙන්ම එයා මහා විශාල පිරිහීමක් ඇති වුණා. සම්මාදිට්ඨිය පව ගොඩනගා ගන්න යාට බැරි වෙලා ගියා. සම්මාදිට්ඨිය පව ගොඩනගා ගන්න බැරි වුණා යාට. ඒ නිසා කර්මඵල දැන් ගල් පෙරලනවා කියන්නේ දැන් ඒක විපාක පිළිගන්නේ නැහැ නේ ඒකට. එහෙමයි. දුනුවාය දාලා විදිනවා කියලා කියන්නේ මොකද්ද? එයා විපාක පිළිගන්නේ නැහැ. ඊළඟට සංඝ බේදේ කළා මේකෙන් පෞරස් වෙනවා කල්පය නිරේ යනවා කියලා විපාක පිළිගන්නේ නැහැ. පිනසයන්ස් දැන් සමාධියෙන් දහම්මකට උපකාරී වෙනවනේ සයන්ස්. ඔව්. නමුත් දැන් දේවදත්තට ඒ සමාධිය උපකාර කරන්නේ සම්මා දිට්ඨිය මත පිහිට ඇති වෙන සමාධියක් නේ. එහෙමයි සයන්ස්. තේරුණා නේද? එහෙමයි. සම්මා දිට්ඨියක් නැත්නම් ඒක නිකන් මේ වගේ එකක්. දැන් ඔන්න අපි හිතමු අධ්‍යාපනයක් ලැබලා දොස්තර කෙනෙක් බිහි වෙනවා. එහෙමයි. ඇත්තට මේ දොස්තරට කරුණාවක් නැහැ. එහෙමයි. මෛත්‍රියක් නැහැ. අනුකම්පාව දයාව ඇති වෙන්නේ නැහැ. එහෙමයි. එයාට තියෙන්නේ අනිත් දොස්තර කෙනෙක් දැකලා ගයක් හදා ගන්නව දැකලා මෙයාට ගයක් හදා ගන්න තියෙන්නේ. ලෝභය වැඩ කරන්නේ. එතන මොකද වෙන්නේ? එතන එයා නියම සේවය කරයිද? නියම සේවය කරන්නේ නැහැ නේ. එහෙමයි. එයා දුවන්නේ ඊට පස්සේ සල්ලි පස්සේ. මම කියන්නේ ඕනම චරිතයකට වෙන්න පුළුවන්. දොස්තර කෙනෙක් නෙමෙයි ඉංජිනේරුවෙක් වුණත්, ගුරුවරයෙක් වුණත්, මේ සමාජයේ ඉන්න කෙනෙක් වුණත්. එතකොට එයා කරන ශේස්ත්‍රයෙන් එයා හදවතින් ලෝකෙට සේවයක් කරමින් තමයි ධාර්මික වැටුපක් උපයන්නේ. එයාට සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය නැත්තම් මොකද වෙන්නේ? සැබෑ සේවයක් වෙන්නේ. සම්මාදිට්ඨිය තුල ඇති වෙන සමාධිය තමයි ස්වාමීන් වහන්සේ තුල ධම්මාගේට අනිවාර්යයෙන්. ඒ සමාධිය තමයි කියන්නේ සම්මා සමාධිය කියලා. එහෙමයි. ඒ මොකද සම්මාදිට්ඨිය නැති සමාධිය ඕන වෙලාවක එයා ව්‍යසනයකට ගෙනියන්න පුළුවන්. එහෙමයි. අද ගොඩාක් සමහරලාට මම දකින තමයි දැන් සංඝ සමාජය උනත්, ජී සමාජය උනත් හරියට දැන් භික්ෂුන් වහන්සේලාට නිඳා අපහාස කරමින් විවේචනය කරමින් ආයතන වලට හරියට මඬ ප්‍රචාරය කරනෝනේ. එහෙමයි. සමහර ඒගොල්ලන් සසරේ දිනු කරපු මකර මෛත්‍රියක්, මුදිතාවක්, අනුකම්පාවක් ඇති. ඒතකොට ඒගොල්ලන්ට ඒ කරන දේ තුල පීඩාවක් නැහැ. පීඩාවක් නැති නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඒක කරගෙන යනවා දිගටම. දැන් දේවදත්තරුණත් මෙහෙමනේ. දැන් අපි සමහර දේවල් අතහරිනවා අපිට පීඩාකාරී නම් අපි ඒක කරන්නේ නැහැ නේ. එහෙමයි. ඒතර මේගොල්ලන්ට ඒක හිතට පීඩාවකුත් නැහැ, සම්මාදිට්ඨියක් නැහැ. සමහර සමහර එයාට පහසුවක් තියෙනද එයා හිතනවා මේක තමයි හරි ක්‍රමය කියලා. අනිවාර්යයෙන්. එහෙමයි. අනිවාර්යයෙන්. ඒතර ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? නිന്ദා පහස කර විවේචනය කර සතුටු වෙවි ඉන්නවා ඒ කට්ටිය. එහෙමයි. ඒතර ඒගොල්ලෝ සතුටක් ලබනවා. අපි ශාසනය වෙනුවෙන් මහ කැපකිරීමක් කළා. මෙහෙමයි කියලා හිතනවා. නමුත් බලන්න ඒගොල්ලන්ගේ පටු ආකල්පේ පටු දැක්ම ඉතින් තුල ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මේ නිර්මාණය වෙන දේ ඒගොල්ලන්ට පේන්නේ. දේවදත්ත ලෞකික ඉරදි හදාගෙන භාග්‍යතුන් වහන්සේ ගල පෙරලනකොට ගල පෙරලන කාරණේ පුංචි දෙයක් විදිහට දැක්කියා. එහෙමයි. සංඝයා ටික කඩාගෙන යන කාරණේ පුංචි දෙයක් විදිහට දැක්කියා. තේරෙනව නේද? එතකොට දුනුවායෝ දාලා විඳින එක එයා දැක්කේ පුංචි දෙයක් විදිහට. නමුත් ඒක නිර්මාණය වෙච්ච දේ කල්පයක් විඳවන්නේ. ඒක බුදු කෙනෙක් දකින්නේ. එහෙමයි. ඒක බුදු කෙනෙක් දකින්නේ. ඒ නිසා පින්වත්නි මේ අපි මේ පටු සිතේ පිහිටා කරන දේවල් කියන දේවල් භයානකම තම තමන් දකින්නේ. ඒක දකින්න නම් දකින්න භාග්‍යතුන් වහන්සේ නම.
එහෙමයි. අපිට තියෙන්නේ ඒ කාට හරි කයින් වචනින් මනසින් යමක් වෙනවද වැරද්දක් වෙනවද නැති කරගන්න අපි මහන්සි ගන්නවා. බලන්න එතකොට බුදුරජාණන් දේශනා කළා දන් දීමේ විපාක දැන් උන විශ්වාස කර කර දන් දීමේ විපාක නැත කියන ස්වභාවය නැති කළා දාන්න. අන්න කර්ම ෂය කරනවා කියලා කියන්නේ ඒකට. මිත්‍යා දෘෂ්ටිය ෂය වෙනවා සම්මා දිට්ඨිය වඩනකොට. දන් දීමේ විපාක විශ්වාස කරන්නේ නැත්නම් දන් දීමේ විපාක පිළිබඳ අපි දැන් ධර්ම ශ්‍රවණය කර කර හිතේ විශ්වාසය ගොඩනගමින් අර මිත්‍යා දෘෂ්ටි නැති කළා දාන්නවා. අන්න කර්මය ඒකට අර කර්මික කාලයක් යනකොට ෂය වෙලා යනවා. ෂය වෙලා යනකොට මොකද වෙන්නේ? ওই පින්කම් වලට නිඳා කරන ඒවා, අපහාස කරන ඒවා, විවේචනය කරන ඒවා ඒවට හිත පිටින් නැහැ යාගේ. ඒතර මේ සමහර දැන් අයගේ ස්වභාවයක් තමයි එතකොට මේ ඒ නිඳා අපහාස ගැරහීම සමහර ආයතන විනාශ කිරීම තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන පරමාර්ථය. එහෙමයි. ඒතර ඒගොල්ලන් හිතවල වැඩ කරන්නේ මොනවද මේ? සම්මාදිට්ඨියද? මිත්‍යා දෘෂ්ටිය. පවට බය ලැජ්ජාව නැතිකම විනාශ වෙලා යනවා. එහෙමයි. ඒතර ඒගොල්ලන්ගේ ජීවිතවල මේ අකුසල්මයි වැඩින්නේ. ඕක ඉතින් ඩිංග වැඩිලා මෝරා ගිහිල්ලා වහගන්න වෙලාවක් එයි. වෙලාව අපිට කියන්න බෑ කවද්ද කියලා. වෙලාවක් එනවා. කට්ටියට බලන් ඉන්න විතරයි තියෙන්නේ. එහෙමයි. අර දේවදත්තට එකපාරට පොළොව පලාගෙන ඉරී ගියා වගේ. හරි පුදුමයි නේද? ඊට පස්සේ බලන්න දන් දීමේ විපාක පිළිගන්නේ නැත්නම් දන් දීමේ මේ ආනිසංස සිහි කරන්න. සේවා කටයුතු වල ආනිසංස සිහි කරන්න ඕනේ. පුද පූජාවල ආනිසංස සිහි කරන්න ඕනේ. විමානවත් ප්‍රේතවත් වලින් කරන්නේ මේක තනිකර. එහෙමයි සන්නස්. ඊළඟට මේ යහපත් කර්මයන්ගේ යහපත් විපාක සිහි කරවන්න ඕනේ හිතේ. අයහපත් කර්මයන්ගේ අයහපත් විපාක හිතේ සිහි කරවන්න. ඒක යෝනිසෝ මනසිකාරය දෙනවා කියලා කියන්නේ මේකට. ඊළඟට මාතෘත්වයේ පීතෘත්වයේ ගුණ සම්පatti සිහි කරවන්න ඕනේ. ඊළඟට තමයි එයා මේ ඕපපාතික උපත් පිළිබඳව එයා සිහි කරවන්න ඕනේ. ප්‍රේතවත් විමාන තුල ඒකත් කරනවා. ඊළඟ මෙලොව පරලොව ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු සතාගත සම්බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ ගැන සිහි කරන්න ඕනේ. ඒතර මොකද එයාගේ හිතේ ගොඩ නැගෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය ෂය වෙලා යනවා. සම්මා දිට්ඨිය ඩිංග වැඩෙනවා. ඔන්න එකක් ෂය වුණා. එහෙමයි. ඊළඟ තව ලස්සන කාර්යය දැන් ඔය කිව්වේ කොහොමද? ලෞකික සම්මා දිට්ඨිය. එහෙමයි. එතන මේ ලෞකික සම්මා දිට්ඨිය හිත ඇතුලේ නිර්මාණය වෙන්න හරි ලස්සන සිද්ධි දෙකක් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය ෂය වෙනවා. ෂය වෙනකොට මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටියට අරගෙන යන තමන්ගේ මානසික ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය ෂය වෙලා යනවා. එහෙමයි. ඒක තමයි ආශ්චර්ය කාරණය. ඒකට කියනවා සතර පායට ගෙනියන ආශ්‍රය ෂය වෙනවා. ඒකට සම්මාදිට්ඨිය වැඩනකොට මොකද වෙන්නේ? සුගතියට ගෙනියන ආශ්‍රව නිර්මාණය වෙනවා. එක ආශ්‍රවයක් ෂය වෙනකොට තව ආශ්‍රවයක් නිර්මාණය වෙනවා. ඒත් දැන් මේ කරුණු ගැන නොනුවණින් විමසා සමහර අය ප්‍රකාශ කරනවා ඒ නිසා පින් කරන්න එපා සංසාරය යනවා. එහෙමයි. පින් කරන්න එපා සංසාරය යනවා. එහෙම කරුණ සමාජයේ තියෙනවා. හරියට තියෙනවා. එහෙමයි. ඒ අර මේ ධර්මවාදීන් කියලා ගන්න අධර්මවාදී බව තියෙනවා. අර මතු පිටින් බලලා කල්පනා කළා තමන්ගේ පුද්ගලික අර ප්‍රසිද්ධිය පිණිස දැන් තමන්ට අමුතු ප්‍රඥාවක් තියෙනවා කියලා පෙන්වන්න හදන පිරිසක ස්වභාවයක්. ඒ කියන්නේ තවදේ ස්වාමීන් වහන්සේ දැන් අර සමාජයේ කැමැති ස්වාමීන් වහන්සේ ඒ වගේ දේවල් ඇහෙනවා. අමුතු හරියට කැමති අමුතු මතු වලට කැමති. දැන් සූත්‍ර දේශනා මේ කාලයක් තිස්සේ දැන් ලංකාවේ කියලා දෙනවනේ. දැන් ගඩ සමහර මිනිස් පිරිසක් ඉන්නවා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට හිත පහදව ගන්න මහන්සි ගන්න එක නෙමෙයි කරන්නේ. මොකක් හරි පුද්ගලික පටු අදහසක් අහලා අමුතු අර මේ සතුටක් ලබන්න කැමති. එහෙමයි. තේරෙනව නේද? අන්න ඒ වගේ එකක් තියෙනවා. තමන්ගේ පුද්ගලික මතයක් කිව්වොත් එimhe එයා කල්පනා කරලා බලනවා නැත්නම් දැන් සංසාර පින් කරනකොට සංසාර එනවා පින් කරන එකත් හරිනවා. ඔන්න වැඩේ. එහෙමයි. නමුත් ඒ බලන්න බුදු කෙනෙක් හරි ආශ්චර්යයි. ඔන්න බලන්න ඊළඟට. දැන් අපි සම්මාදිට්ඨිය දෙකක් ගැන කතා කළානේ. ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ලෞකික සම්මාදිට්ඨිය වැඩනකොට මොකද වෙන්නේ? සතර පායට යන කර්මයක්ද ඉවශය වෙලා යනවා. ඒතකොට ලෞකික සම්මාදිට්ඨිය වැඩනකොට මොකද වෙන්නේ? මේ සුගතියට යන කර්මයක්ද ඒව රැස් වෙනවා. එහෙමයි. ඊට පස්සේ ඒක රැස් වෙනකොට මොකද වෙන්නේ? සතර පායට ආශ්‍රවයක්ද ඉවශය වෙලා යනවා. සුගතියට ගෙනින ආශ්‍රවයක්ද ඒව නිර්මාණය වෙනවා. එහෙමයි. ඒකේ වටිනාකමක් තියෙනවා. කොහොමද ඒකට හේතුව? ඒ කියන්නේ දැන් සතර පායේ මේ ධහම දකින්න බෑ. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන කාරණාවක් ඒක. එහෙනම් මේ සතර පායේ ධහම දකින්න බෑ කියලා කියන්නේ කොහොමද? සතර පායට යන මානසිකත්වයක් තියෙන කෙනාට මේ ධහම තේරුම් ගන්න බෑ කියන එක. සතර පායට යන මානසිකත්වයක් තමයි කොහොමද? මිත්‍යා දෘෂ්ටිය. කියන්නේ මිත්‍යා දෘෂ්ටිය යම් කිසි මනසක බලවත් නම් එයාට මේ දුක නම් වූ ආර්ය සත්‍ය ස්පර්ශ කරන එක ලේසි නෑ. ඒ කියන්නේ සංසාර කරුණු සැකසීලා තියෙන්නේම අර ලෝකවලට යන්නේ නේ.
ඒ කියන්නේ සතර පාඨයේ යුතු මානසිකත්වයේ යුතු කෙනාට මේ බුදුරජාණන් වහන්සේ වදාළ පරම සත්‍යයට ඇහුවට පොඩි පැහැදීමක් ඇති වුණාට මේ පැහැදීම මත පිහිටා සතර පායට යන හිතේ තියෙන බන්ධල ගැලවිලා යන ආකාරي කල්පනාවක නිරත වෙන්න යාට බෑ. මිත්‍යා දෘෂ්ටි බලවත් නම්. ඒ නිසා මේ ධර්මයේ ඇහුවාට පස්සේ යෝනිසෝ මනසිකාරය යෙදෙන Tamanට අමාරු නම් ඒ අමාරුවට හේතුව තමයි. කුමක්ද? හිතේ ඇතුලේ මිත්‍යා දෘෂ්ටි බලවත්. එහෙමයි. සම්මාදිට්ඨිය අඩු. සම්මාදිට්ඨිය වැඩුණාට පස්සේ එයාගේ සුගතියට යන හිතක් සක තියෙන්නේ. සුගතියට ගෙනින හොඳ නිර්මාණය වෙච්ච හිත. ඒ සුගතියට ගෙන නිර්මාණය වෙච්ච හිතේ තියෙන ආශ්චර්යය තමයි කුමක්ද? එයාට දහම් සත්‍ය අහනකොට පහදිනවා. පහදිනවා වගේ හොඳ ලස්සන යෝනිසෝ මනසිකාරයක් කළා හිත පෙල්ලන්න පුළුවන් එයාට. එහෙමයි. හිත පෙල්ලනකොට මොකද වෙන්නේ? කුසලයේ හිත පිහිටන්න පටන් ගන්නවා එයාට. අද ගොඩාක් මෙන්න මේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න පුළුවන්. බණ අහනවා, පහදිනවා එච්චරයි යෝනිසෝ මනසිකාරයක් හිතේ උපදින්නේ. ඒ යෝනිසෝ මනසිකාරයෙන් තමන්ගේ සතර පාට යන විදිහේ තියෙන බන්ධන කෙලස් ගලවන්න බෑ යාට. එහෙම. පුද්ගලික මතයක් ගත්තම පලිගන්න හිතුව ජීවිත කාලෙම පලිගන්න. නින්දා කරන්න හිතුව ජීවිත කාලෙම ඒ තීරණයමයි ඉන්නේ. එහෙම. අපහාස කරන්න හිතුවොත් එහෙම මැරෙනකම් අපහාස කරනවා. ඇයි? හිත පෙරලන්න බෑ. මිත්‍යා දෘෂ්ටි බලවත්. සම්මාදිට්ඨිය බලවත් කෙනාගේ හිම නෙමෙයි. සම්මාදිට්ඨිය බලවත් කෙනාගේ ආශ්චර්යයක් තියෙනවා. මේ අයහපත් සිටිවිලි සිහිය උපදිනකොට එයාට අග්ගාලා හිත පෙරලලා කුසල හිත පිහිටවන්න පුළුවන් මෙයාට. එහෙම. කියන්නේ නැගී සිටි කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් මෙයාට. තේරුණා නේද? නැගී සිටින්න පුළුවන් මෙයාට. හරි ආශ්චර්යයි. ඊළඟ බලන්න දැන් ඔන්න අපි දැන් අහලා තියෙන කතාව කොහමද? පින් කරන්න එපා. ඔය සම්මාදිට්ඨිය වැදුවොත් එහෙම සංසාරේ යනවා කියලා. කියලා ඒත් දෙකකින් අදහස් කරන්නේ කොහොමද මේ කට්ටිය? ඒ නිසා ඕක නතර කරපන්. පින් කරන්න එපා. එහි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකට විසඳුමක් තියෙන. කොහොමද? කතමාච බික්කවේ සම්මාදිට්ඨිය අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. ආර්ය වූ ආශ්‍රව සකස් වෙන්නේ නැති සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ මේ සුගතියට ගෙනියන්නේ නැති ඒක සංසිඳවන මානසිකත්වයක් තියෙනවා. හදන්න පුළුවන්. කොහොමද හැදින්නේ? දැන් ආශ්‍රවේ ස්වභාවය තමයි මේ දැන් සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය තියෙනකොට දුගතියට ගෙනින ආශ්‍රව නිර්මාණය වෙනවා ඒ ඔස්සේ. එහෙමයි. සම්මාදිට්ඨිය වැඩෙනකොට සුගතියට ගෙනින ආශ්‍රව හැදෙනවා. හැබැයි මේකින සම්මාදිට්ඨිය වැඩනකොට මොකද වෙන්නේ? ඒ ආශ්‍රවත් දුර වෙලා යනවා. එහෙමයි. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. ඒකට කියන ලෝකෝත්තර මාර්ග අංගයක් කියලා. ඔන්න විස්තර කරනවා මොකද්ද? යාකෝ බික්කවේ අරිය චිත්තස්ස. යම් කෙනෙක්ගේ ආර්ය සිතක් තියෙනවා නම් අනාසව චිත්තස්ස. ඒතර ඒ වෙලාවේ බලන්න ගෙරියන ස්වභාවය නිර්මාණය කරන්නේ නැහැ එතකොට. සංසිඳලා තියෙන්නේ. අනාසව චිත්තස්ස. කෙනෙකුට හිතන්න පුළුවන් එතකොට ආශ්‍රව සංසිඳන හිතකින් ඉන්න පුළුවන්ද කියලා. දැන් බණ අහනකොට සද්ධාව ඇති වෙනකොට රාග නැති හිතින් ඉන්නේ. ද්වේෂ නැති හිතින් ඉන්නේ. එහෙම. නීවරණ නැති හිතින් ලස්සනට ඉන්න ඕනේ. සමහර නිදිමතේ සමහර අය බේරි ඉඳලා බණ අහලා පටන් ගත්ත ගමන් සද්ධාව ඉපදිච්ච ගමන් නිදිමත නැහැ. එහෙමයි. නිදිමත නැහැ කියලා කියන අදහස් වෙන්නේ එයාට නිදිමත නිරුද්ධ වෙලා කියන එක නෙමෙයි. කියන්නේ ආය හටගන්නේ නැහැ කියන එක නෙමෙයි. එහෙමයි. කුසලසිත උපදිනකොට නීවරණ සංසිඳලා. දැන් මෙතන අනාසව චිත්තස්ස කියන්නේ ඒක. එහෙමයි. ගෙනියන ස්වභාවය ඇතුලේ තියෙනවා. හැබැයි ඒ වෙලාවේ බලපවත්තන්නේ වැඩ කරන්නේ. මොන වෙලාවේද මේ කියන සම්මාදිට්ඨිය ඇති වෙලා තියෙනකොට. කොහොමද සම්මාදිට්ඨිය? අනාසව චිත්තස්ස ආර්ය මග්ග සමන්ගිනු. ආර්ය මාර්ගයෙන් යුක්ත වෙලා නම් ඉන්නේ වෙලාවයි. ආර්ය මග්ගම් භාවයතු ආර්ය මාර්ගේ වඩන කෙනෙක්ගේ ප්‍රඥාව. අන්න ප්‍රඥාව ඉපදිච්ච වෙලාවට. ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ කොහොමද? ඉපදීම දුකක් කියන අවබෝධය හොඳට හිතේ ඇති වෙලා නම් තියෙන්නේ. එහෙමයි. ව්‍යාධිය ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් දුකක් කියලා අවබෝධය හොඳට හිතේ ඉපදිලා තියෙනවා නම් දුක්ඛ සමුදය තණ්හාවනේ. මේ තණ්හාව පිළිබඳ අවබෝධය හිතේ හොඳට ඉපදිලා තියෙනවා නම් දුක්ඛ නිරෝධය පිළිබඳ අවබෝධය හොඳට ඉපදිලා තියෙනවා නම් මාර්ග අංග පිළිබඳ අවබෝධය හිතේ හොඳට ඉපදිලා තියෙනවා නම් අන්නේ වෙලාවේ මොකද වෙන්නේ? ආරි සිත. ආරි සිතේ ස්වභාවය මොකද්ද? අර එතකොට ලෞකික සම්මාදිට්ඨිය මොකද වෙන්නේ? ලෞකික සම්මාදිට්ඨිය ආශ්‍රව සහිතයිනේ. අන්නේ ආශ්‍රව මෙතන මොකද වෙන්නේ? මේ සම්මාදිට්ඨිය උපදිනකොට නැති වෙලා යනවා. ආශ්‍රව නැති වෙලා යනවා. අරගේ මේ ආශ්‍රවයක් තිබ්බනේ. මේ ලෝකෝත්තර ලෞකික සම්මාදිට්ඨිය වඩනකොට විශ්වාසයක් නේ තියෙන්නේ උට. එහෙමයි. ඒකට විශ්වාසයත් එක්ක ගොඩනගෙන ආශ්‍රවයක් තියෙනවා.
සුගතියට ගෙනියන තමයි ආශ්‍රවය තියෙන්නේ. එහෙමයි. ඒතර ඒ ආශ්‍රවය පවා නිරුද්ධ කළා දාන්න කුමකින්ද? මේ කියන ප්‍රඥාව වැඩෙනකොට. එහෙමයි. ඒ තුලින් හැදෙන සානස චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. චතුරාර්ය සත්‍ය දින අවබෝධය. ඒතර කෙනෙකුට අනිත්‍ය පිළිබඳ අවබෝධය ප්‍රකට කරගෙන ඉන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ප්‍රකට කරගෙන ඉන්න පුළුවන්. පටිච්චසමුප්පාදයම් දහම් පරියායක් ප්‍රකට වෙලා තියෙන්න පුළුවන් ඔහුට. එහෙමයි. ඒ වෙලාවට මොකද වෙන්නේ? අර ගෙනියන ස්වභාවයේ ෂේ වෙවි යන. කොච්චර සුන්දර වැඩ පිළිවෙලද නිසානස. මෙච්චර ලස්සන වැඩපිළිවෙලක් හරි ආශ්චර්ය දහමක් නෙනේ. මෙතන කියනවා පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මවිජය සම්බොජ්ජංගෝ. ලස්සන වචන ගොඩාක් තියෙනවා. ප්‍රඥාව ඉපදිලා තියෙන්න පුළුවන්, ප්‍රඥාව බලයක් විදිහට පිහිටලා ඉපදිලා තියෙන්න පුළුවන්, ප්‍රඥාව ඉන්ද්‍රියක් විදිහට ඉපදිලා තියෙන්න පුළුවන් කියනවා. ධම්මවිජය සම්බොජ්ජංග බෝධි අංගයක් විදිහට ඉපදිලා තියෙන්න පුළුවන් කියනවා අවබෝධ ඥානෙ. එහෙමයි. ඊට පස්සේ යන්නේ ටිකට කියනවා මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒතර ලෞකික සම්මාදිට්ඨියෙන් උපදින ආශ්‍රව ටික ෂය කරන්නේ කොමකින්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒතර මේ ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි අතහරින්නේ. එහෙමයි. අතහරින්නේ කොහොමද? එයා අතහරිනව නම් කල යුත්තේ ප්‍රඥාව වඩා ගන්න එක. ප්‍රඥාව වැඩින්නේ කොහොමද? දේශනාවේ තියෙන ප්‍රඥාව වැඩින විදිය යෝනිසෝ මනසිකාරය තමයි කියන ප්‍රඥාවට අනුග්‍රහ කරන්නේ. ඔය මේ ආලෝක සූත්‍රය පැහැදිලිවම තියෙනවා. රහතුන්ගෙන් බණ අහලා ඒ ධර්මයේ විමසනවා. ඒකට ප්‍රඥාව වැඩිනවා කියනවා. දැන් දුක නම් දැන් සබ්බාස සූත්‍රය පැහැදිලිවම තියෙනවා. දුක නම් ආර්ය සත්‍ය විමසන්න කියනවා. දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය විමසන්න කියනවා. පටිච්චසමුප්පාද සිහි කරන්න පුළුවන් උට. ආයතන අනිත්‍ය වශයෙන් සිහි කරන්න පුළුවන්. දුක් වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් සිහි කරන්න පුළුවන්. ඒතර එහෙම සිහි කර කර ඉන්නකොට තමයි යාගේ ප්‍රඥාව කියන උපදින්නේ. ඒ ඉපදිච්ච ප්‍රඥාවෙන් තමයි ආශ්‍රව නිරුද්ධ කරන්න පටන් ගන්නෙ. බාහිර මිත්‍යා දෘෂ්ටිය ෂය කළා සම්මාදිට්ඨිය විසින්. සම්මාදිට්ඨියෙන් උපදින යම් ආශ්‍රවයක් ඇද්ද ඒක ෂය කළා ප්‍රඥාව විසින්. එහෙමයි. එතකොට බලන්න මේ නිවන් මඟ කියන එක හරි සුන්දරයි, හරි ආශ්චර්යයි. ඒතර මේක තේරුම් ගන්න ඕන කොහොමද මේ නිවන් මඟ වැඩෙන්නේ කියන එක. දැන් මේකෙන් තමයි මේ දෙන කර්ම ෂය වෙන්නේ මේ ක්‍රමයට. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි සමාජයේ ඉගෙන ගන්නකොට දැන් පොතපතේ අපි පාසල් කාලේ ඉගෙන ගන්නකොට අපි සම්මාදිට්ඨිකට වශයෙන් සානස තියෙන්නේ නිවැරදි දැකීම. ඒක ඇතුලේ කොච්චර පළල් අර්ථයක් තියෙනවද කියන එක ස්වාමීන් මේ වහන්සේ. මහා චත්තාරීසක සූත්‍රය තරම් මේ බුද්ධ දේශනා අතුරින් මේ සම්මාදිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා විග්‍රහ වෙච්ච වෙන කිසිම දහම් පරයයක් නැහැ. එහෙමයි. එච්චර පුරුල් අර්ථ සහිත වචන වලින් මේ බොහෝම ගැඹුරට සර්වඥයන් වහන්සේ සර්වඥ සිතින් දැකලා පරිපූර්ණ වශයෙන් දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් කිසිම කෙනෙකුට චෝදනා කරන්න බැරි ආකාරයෙන් දෙව් මිනිස් ලෝකයාට මේක ප්‍රවර්තනය කළ තියෙනවා. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කරන මේ විදියට සම්මාදිට්ඨිය වැඩෙනකොට මොකද වෙන්නේ? හරිය ලස්සන ටිකක් තියෙනවා. කුමද්දී සෝ මිච්ඡාදිට්ඨි පහනාය වායමති සම්මාදිට්ඨි උපසම්පදාය. දැන් ඔය බුදුන් මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටි ඡය කරන්න සම්මාදිට්ඨිය උපදවන්න වෑයම් කරනවා නම් අන්න එකට කියනවා සම්මා වායාමය. එතන වැඩිනේ සම්මා වායාමද. එහෙමයි. ඊළඟ විස්තර කරනවා මේ සෝ සතෝ මිච්ඡාදිට්ඨිම් පජහති සතෝ සම්මාදිට්ඨිම් උපසම්පජ්ජ විහෙරති. ඒකට යාට සිහිය තියෙන්න ඕනනේ. ඒ මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය මේ දෙක වෙන් කරලා හඳුන ගන්න. ඒ ටික ඒ වෙලාවේ ඔක්කොම සිහිය බලපෑවෙන්න. සිහියක් නැත්නම් ඒ ටික සිද්ධ වෙන්නේ. එතකොට ඒ අන්න ඒකේ වැඩෙන්නේ සම්මා සතියයි කියලා කියනවා. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන සාසහොත් සම්මා සති ඉතිස්ස මේ තයෝ ධම්මා සම්මා දිට්ඨින් අනුපරිවදාවන්ති අනුපරිවත්තන්ති. ඔය විදිහට ධර්මයන් තුනක් වැඩෙනවා කියන කොහොමද? සම්මා දිට්ඨිය වැඩෙනවා, සම්මා වායාම වැඩෙනවා, සම්මා සතිය වැඩෙනවා එකක් මුල් වෙනකොට. සම්මා දිට්ඨිය කියන කාරණේම හරියට තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න නැවත මහන්සි ගන්නකොට සම්මා දිට්ඨියත් වැඩෙනවා, සම්මා වායාමයක් වැඩෙනවා, සම්මා සතියත් වැඩෙනවා. ඔය විදිහට තමයි කර්ම ෂය වෙලා යන්නේ. ස්වාමීන් වහන්සේ කරුණු ආයතනේ ප්‍රඥාව කියන කාරණේද ප්‍රඥාව සම්මා දිට්ඨියයි තියෙන ප්‍රඥාවට. එහෙමයි. සම්මා දිට්ඨියයි තියෙන ප්‍රඥාවට. ඒතර මේ වායාම කියලා කියන අකුසල් දුරු කිරීමනේ. එහෙමයි. ප්‍රහාණය කරන එක. ඒ කුසලතාවෙන්නේ සම්මා වායාම කියලා කියන්නේ. එහෙමයි. සතිය කියලා කියන්නේ මේ වෙලාවේ තමන්ගේ තියෙන මේ ටික හඳුනාගෙන ඔක්කොම ටික සිද්ධ වෙනකන් තමන්ගේ මනසේ තියෙන ඇටෙන්ෂන් එක. එහෙමයි. නැත්නම් තා හිතන්නකෝ දැන් මේ වෙලාව ඔයගොල්ලෝ බණ අහනවා. බණ අහනකොට ඔයගොල්ලන්ගේ මනසේ විශාල ලොකු අවධානයක් තියාගෙන ඉන්නවා. එහෙමයි. ඒතර මේ අවධානය තමයි අපි සතිය කියලා ගන්නෙ. මේ වෙලාවේ බලවත් තියෙන අවධානය. ඒතර මේ අවධානය තුළ වැඩෙන්න ඕන කරුණු ටිකක් තියෙනවා. එකක් තමයි මේ වෙලාවේ අකුසලට හිතේ හටගන්න අකුසලයේ වෙනම හඳුනා ගන්නවා නම්. ඒතර මේ වෙලාවේ බණ කියද්දි හිතේ උපදින කුසල වෙනම හඳුනා ගන්නවා නම්. ඒ වෙලාවේ බලපවත්තනි සම්මා දිට්ඨිය.
ඒතර අකුසලයේ බැහැර කළා කුසලයට මුල් තැනක් දීලා ඒක උක්ටන් වල ගන්නව නම් ඒක ආйти වෙන සම්මා වායාමයට. ඒතර මේ කරුණු තුන හැමතිස්සෙම එකට තියෙන්නේ. සම්මා සතිය, සම්මා වායාමී, සම්මා මේ සම්මා දිට්ඨිය කියන මේ තුන එකට වැඩි වැඩි යන්නේ. මේ විදිහට තමයි ධර්ම මාර්ගය ඔක්කොම අකුසල් ඡය කළා දාලා සියලු කර්ම ඡය කරමින් ආර්ය අෂ්ටාංග මාර්ගය එක කරුණකින් අපි විග්‍රහ කළේ. දැන් ඔයක අපි මේ දහම් කැඩපතේදී මේ විශාල මම හිතන්නේ අපි දේශනා 9ක් 10ක් ඔස්සේ කතා කරලා තියෙනවා මේක. එහෙමයි. දැන් අර අපි දැන් අර මේ නැවත හැඳින්වීමක් ඉස්මතු කරන්න ඕන නිසා තමයි මේක ඉස්මතු කරලා ගත්තේ. ඒ නිසා පින්වත්නි මේ පින්වත් සියලු දෙනාටම නිතර තේරුම් ගන්න භාග්‍යතුන් වහන්සේගේ පිවිතුරු නිර්මල අවබෝධය විතරයි අපිට තියෙන පිළිසරණ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ උතුම් අවබෝධය අදහාගෙන සසර දුක නිදහස් වෙන මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මය මෙලෙසින් විග්‍රහ කරන අසිරිමත් සම්බුදු සිතක අසිරිය වැඩසටහන ඔබ මං හිතන්නේ බොහෝම අවධානයෙන් බොහොම අවධානයෙන් අසා සිටියා. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රගුණ කරන්නට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මනා පැහැදිලි කිරීමක් මහා චත්තාරීසක සූත්‍රය ඇසුරින් පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. පින්වත් ස්වාමින් වහන්සේට අපි දෙපා නැමද ආරාධනා කරනවා වැඩසටහනේ උතුම් වූ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 1 ඇල්ල වැව හන්දිය ගලින් බිඳුණු වැව නිවසේ විසූ 2019 අගෝස්තු මාස 13 වන දින මිය පරලෝකයේ ජයන්ත උපාලි පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් KW අනුලාවති බිරිඳ චතුරානි සුලෝචනා දියණිය ටී කුලරත්න බෑනනුවන් ගයාන් දිනේෂ් පුතණුවන් නිලූකා කුමාර ලේලිය ප්‍රසන්න මහේෂ් පුතණුවන් කුමාරී ලේලිය නුවන් පතිරණ පුතණුවන් HP උපුල් ඉන්දික පුතණුවන් සසඳරා කුමාරී දියණියට දයාශීලී හේවා පතිරණ නැගණියට කාංචනා ජයතිස්ස ඒ වගේම ෆසී ජයතිස්ස PS පතිරණ කමල් පුතණුවන් සහ විනීතා දියණිය එක රාශී වෙලා තමයි අද උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්තරාශ්‍ර සතරවරන් රජදරුවන් සෙම්පති දෙවිවරු ඒ වගේ මිෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැමැති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජානන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණින් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය අංක 1 ඇල්ල වැව හන්දිය ගලින් බිඳුණු වැව නිවසේ විසූ 2019 අගෝස්තු මාස 13 වන දින මිය පරලෝකයේ ජයන්ත උපාලි පින්බර මහත්මයාට ඒ වගේ මිය පරලෝකීය HP ජයන්ත උපාලි මහත්මයාට HP විජේරත්න රාලහාමි පියාණන්ට RKP සෝමවති රාමනායක මෑණියන් පුංචි සිඤ්ඤෝ බාප්පාට සුමනාවති රාමනායක පුංචි අම්මාට ඊතින් අප්පාමි පියාණන්ට පොඩි නෝනා මෑණියන්ට UP පතිරණ මස්සිනාට ඔබ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පුණ්‍ය සම්පත්තිය පින්වත් KW අනුලාවති ඒ වගේම චතුරානි සුලෝචනා ටී කුලරත්න බෑනනුවන් ගයාන් දිනේෂ් පුතණුවන් නිලූකා කුමාරි ලේලිය ප්‍රසන්න මහේෂ් පුතණුවන් කුමාරී ලේලිය නුවන් පතිරණ පුතණුවන් HP උපුල් ඉන්දික පුතණුවන්
සසඳරා කුමාරි දියණිය, දයාශීලී හේවාපතර නැගණිය, කාංචනා ජයතිස්ස, ඒ වගේම ෆසී ජයතිස්ස, පී.එස්. පතිරණ, කමල් පුතණුවන් සහ විනීතා දියණිය ඇතුළු ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලුම සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ධර්ම ශ්‍රවණයෙන් රැස් වූ සියලු පින් අපි පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු. අපගේ පින්වන්ත මහා සංඝරුවන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. උතුම් වූ සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡා වෙනුවෙන් අද දවසේ බැතිබර විකාශන දායකත්ව දරුවේ අංක 1 ඇල්ලවැව හන්දිය ගලින් බිඳුව නිවසේ විසූ 2019 අගෝස්තු මාස 13 වන දින මිය පරලෝ ගිය ජයන්ත උපාලි මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් KW අනුලාවතී බිරිඳ, ඒ වගේම චතුරානි සුලෝචනා දියණිය, ඒ වගේම ටී කුලරත්න බෑණනුවන්, ගයාන් දිනේෂ් පුතණුවන්, ඒ වගේම නිලූකා කුමාරි ලේලිය, ඒ වගේම මහේෂ් ප්‍රසන්න පුතණුවන් සහ කුමාරි ලේලිය, නුවන් පතිරණ පුතණුවන්, ඒ වගේම HP උපුල් ඉන්දික පුතණුවන්, ඒ වගේම සසඳරා කුමාරි දියණියටත්, ඒ වගේම දයාසිලි හේවාපතිර නැගණිය, ඒ වගේම කාංචනා ජයතිස්ස, ඒ වගේම ෆසී ජයතිස්ස සහ පී.එස්. පතිරණ, ඒ වගේම කමල් පුතණුවන්, ඒ වගේම විනීතා දීන යන පින්වත් සියලු දෙනා එකතු වෙලයි සම්බුදු සිතක අසිරිය උතුම් වූ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අද දවසේ බැතිබර විකාශන දායකත්ව දරුවේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය ශ්‍රවණය කිරීමේ අපේක්ෂාවෙන් සම්බුදු සිතක අසිරිය උතුම් වූ දහම් වැඩසටහන සමගින් නැවතත් ඔබ සමග සම්බන්ධ වීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.